ව්‍යාපාර ලෝකයේ බාධක ජය ගන්න නිවැරදි තීරණ අරගන්න අවසරයි ඔබට අනුබල දෙන්න. ඔබගේ සතියන්තයේ ලාභදායීම හෝරාව Biznomics විතර සාදරයෙන් පිළිගන්නවා. Winning the hectic, chaotic, competitive and complex business world from Monday to Friday starts on Saturday and Sunday. This is your weekend's most profitable 60 minutes. Welcome to Biznomics. Furniture, wood-based products. One might think of these as something which is not so significant, although we as Sri Lankans indeed spend a lot of time and money on such products, making our place of business or our residence a nicer and a more livable place. But what about this as an industry? What is the potential of this? Worldwide, we are talking of hundreds of billions of dollars being spent on this industry. Even in Sri Lanka, there is somewhere in the range of $65 to $85 million or more being spent on such products. Today, our focus is on this industry. Wood-based industries is what we are going to discuss today on Biznomics. Dava සහ දව ආශ්‍රිත යම් යම් භාණ්ඩ ගත් කල ලංකාවේ අපිට පේනවා බොහෝ විට අපගේ නිවාසවලට ඒ වගේම ව්‍යාපාර ස්ථානයට මේ භාණ්ඩ අපි භාවිතා කරනවා. නමුත් මේ ක්ෂේත්‍රයක් විදිහට ගත් කල මෙහි ඉදිරි ගමන කුමක්ද? ලෝකයේ එමෙන්ම ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රය ඉදිරියට ගෙනියනවා නම් ගත යුතු පියවර මොනවද? අපි කතා කරමු අද මේ පිළිබඳව. මේ සඳහා අපිට සම්බන්ධ වෙනවා චන්න Vijayasekara Mahatma. Channa, welcome to Biznomics. It's a pleasure to have you. Thank you. And I take this opportunity to thank TV1 for the invitation extended to me. Our pleasure to have you, Channa. Looking forward to a very fruitful discussion. Channa, let's talk about this industry. දැන් අපි මේ furniture කියන එක අපි නිතර කතා කරනවා මේ ගෘහ භාණ්ඩ. එතකොට ඒ වගේම මේ දව ආශ්‍රිත භාණ්ඩ දැන් ඒ වගේම ඔබගේ සංවිධානය WBIA Wood Based Industries Association of Sri Lanka ඒකෙන් උත් ලොකු කාර්යයක් මේ ක්ෂේත්‍රය සඳහා සිදු වෙනවා. අපි ඒක ගැන ඔක්කොම කතා කරමු. දැන් මට කියන්න මේ දව ආශ්‍රිත භාණ්ඩ ක්ෂේත්‍රය ලංකාවේ කොච්චර ලොකුද අපි නම්බර්ස් ටිකක් කතා කරොත්? මම ප්‍රථමයෙන්ම පටන් ගනිමු අපනයන ක්ෂේත්‍රය නැත්තම් ලී ආශ්‍රිත භාණ්ඩ අපනයනෙන් අපිට ලැබෙන ආදායම. ඒ කියන්නේ අපිට එහෙම ආදායමකුත් ලැබෙනවා. එහෙම ආදායමකුත් ලැබෙනවා. ඒතර මේ ආදායම පහුගිය මගේ ළඟ සංඛ්‍යාලයකන තියෙනවා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ලබාගත්තු. මේක අනුව මේක තේරෙන හැමතිස්සෙම වගේ 54 60 වගේ ප්‍රමාණවලට තියෙන්නේ. US ඩොලර් මිලියන 60ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ලංකාවේ රුපියල් වලින් 10.8ක් 11ක් වගේ බිලියන්. ලංකාවේ සල්ලි වලින් ගත්තොත්. ඒතකොට මේක එක තැන පල් වෙනවා වගේ ස්ථාන තමයි තියෙන්නේ. ඒතකොට මේ ප්‍රමාණය 30ක් විතර වගේ MDF බෝඩ් වගේ බෝඩ් ඉම්පෝට් නිෂ්පාදනය කරන සමාගමක් තියෙනවා. ඒ සමාගමේ යවන කොටසක්. ඒතකොට ඉතුරු 70% තමයි මේ අනිත් ද්‍රව්‍ය අපනයන කිරීමෙන් ලැබෙන්නේ. මේ දව වලින් හදලා MDF බෝඩ් දව කොටස් අරගෙන තමයි හදන්නේ. ඒතකොට ඒකේ තියෙනවා බ්‍රෂ් හැන්ඩල් තියෙන. අපේ එක්ස්පෝර්ට් කරන ලයිස්ට්ුව ගත්තාම බ්‍රෂ් හැන්ඩල් තියෙන. 104ක් විතර ප්‍රමාණය. ලී සෙල්ලම් බඩු. ඊළඟට තියෙනවා දවහා දවාසිත ළමා මනස සංවර්ධන උපාංග. early childhood development items. Montessori equipment කියලා කියන්න පුළුවන්. ඔව්. ඊළඟට ඒකටම තව අඩංගු වෙනවා විනෝදාස්වාදයේ සඳහා වන උපාංග. jigsaw puzzle, carrom board ඒ වගේ දේවල්. ඊළඟට මොන්ටිසෝරි උපාංග කිව්වම ඝනක රාමු වගේ දේවලුත් තියෙනවා. ඊළඟට වේබල් හා පම්බාණ්ඩ. නමුත් මේකේ පොටෙන්ෂල් එක නැත්නම් විභවය ඊටාම වැඩි මීට වඩා. එතකොට ඒ ප්‍රයෝජනය ගන්න නැති කමක් තියෙනවා. ඊළඟට බැලුවොත් එහෙම අපි අනිත් පැත්තෙන් බැලුවොත් ශ්‍රී ලංකා wood based import statistics ඒක සාමාන්‍යයෙන් මිලියන් 100ක් US ඩොලර්ස් මිලියන් 100ක් 126ක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. චන්න මහත්මයා ඔබ මේ කියන විදිහට බොහෝ අනිත් ක්ෂේත්‍රවල වගේ අවාසනාවට මෙච්චර පොටෙන්ෂල් මෙච්චර විභවයක් තිබිලත් ලංකාවේ මේ ක්ෂේත්‍රයට අපි ඒකෙන් අපනයනය කරනවට වඩා දේවල් අපි ගොඩක් ආනයනය කරන බවක් තමයි පේන්නේ ඔබ කියන විදිහට. ඔව්. ඒකට හේතු කීපයක් තියෙනවා. උදාහරණයක් හැටියට අමුද්‍රව්‍ය ගත්තාම අපේ දැව සම්පතේ යම් සීමාවන් තියෙනවා. ඒ නිසා කඳන් යම් කිසි කඳන් සහ ලෑලි ඉතාමත්ම අවශ්‍යයි ආනයනය කිරීම.
ඒක එක කාරණයක්. ඒක ඉතාමත්ම අවශ්‍යයි. ඒ වගේම හොඳ බෝඩ් මෙලමයින් බෝඩ් වගේ දවාශ්‍රිත පනල කියලා අපි කියන MDF බෝඩ් මෙලමයින් බෝඩ් ඒවත් ඒකේ තියෙන උදාහරණයක් හැටියට ලෝකයේ තාක්ෂණය අනුව පිටරට අරින්න ඕන නම් එමිෂන් ලෙවල්ස් කියලා යූරියා ෆෝමැල්ඩිහයිඩ් එමිෂන් ලෙවල්ස් ඒවා ඉහළ ඒවා තමයි E0 E1 එමිෂන් ලෙවල් එකට තමයි E කියලා සංකේතයෙන් දැක්වෙන්නේ E0 E1 E2 වගේ මට්ටම් වලවත් තියෙන්න ඕන නැත්නම් අර යූරියා ෆෝමැල්ඩිහයිඩ් එමිෂන්ස් එනකොට ඒක භාවිතා කරන තැනත්තට හොඳ නැහැ. ඉතින් ඒක නිසා එහෙම කොටසකුත් ගෙන්නන්න තියෙනවා. ඒව අත්‍යවශ්‍ය ඒ අත්‍යවශ්‍ය ගෙන්න. ඒ කියන්නේ සමහරලාට ඔය කාර්යාල පුටු වගේ දේවල් ගත්තාම සමහරලාට ඒවා ඉකොනොමිකල් වයබල් නෙවන ස්ටීල් වශයෙන් එන්නේ ලී වශයෙන් නෙවෙයි ස්ටීල් ඒවා. ඒ පුටු ඇත්තටම ලී වලින් හදන දේව සහ දෙවාස්සිත පනල වලින් හදන සියලුම දේ අපිට හදන්න පුළුවන්. එතකොට මේකෙදි අපි තේරුම් ගන්න ඕන ඇයි මේ කර්මාන්තය මෙහෙම එක තැන පල් වෙන්නේ කියලා. මේකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. අපි ඉදිරියට තවදුරටත් ඒක දීර්ඝව කතා කරමු. ඊළඟට ගත්තොත් එහෙම දැනට ලංකාවේ ඝන මීටර ලක්ෂ 17ක් විතර භාවිතා වෙනවා දැව ඝන මීටර ලක්ෂ 17ක් විතර. එතකොට මේකේ ඉතින් වර්ග කරගත්තොත් එහෙම තේක්ක 30000ක් විතර තියෙන. ඒ විදිහට කොටසක් ඇත්තටම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රාජ්‍ය දැව සංස්ථාවට නිදහස් කරන සංවර්ධන කටයුතු වලට අවශ්‍ය ප්‍රදේශවල තියෙන ගස් ඉරා ඉවත් කරගන්න ඊළඟට උඩරට සමහරලාට කැලෑ ආශ්‍රිත ප්‍රදේශවල සමහර ගස් වර්ග අඳුනගෙන තියෙනවා පයිනස් වගේ ගස් වර්ග ඒක ඉවත් කරලා වෙනත් ගස් වර්ගයක් වගේ කරන්න ඕන. ඊළඟ කාරණේ තමයි මේරුවට පස්සේ ගහක් කපන්න නැතුව තිබුණොත් එහෙම ගස් වැටෙනවා. ඒකත් කියන්නේ බඩ කලමනාකරණය. ඒ ගැන අපි ඉදිරියේ දිගට කතා කරමු. සාමාන්‍යයෙන් ඒ ඝන අඩි මේ මෙච්චරද තියෙන. ඒ මුලින්ම 7%ක් 8ක් තමයි මේ සංස්ථාව මාර්ගයෙන් දෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒතකොට ගෙවතු වගා වලින් මහෝගනි තේක් වගේ ගෙවතු වගා වලින් තමයි 42%ක් විතර ලැබෙන්නේ. ඊළඟට ආනයනය කරනවා 18%ක් විතර වගේ දැනට දැව ගැන විතරයි මම දැනට කතා කරන්නේ මම. ඒ කියන්නේ ෆිනිෂ් ප්‍රොඩක්ට් එක නෙමෙයි දැව ආනයනය කරනවා 18%ක් විතර. ඊළඟට රබර් පොල් වගේ ඒවා තියෙනවා. ඊළඟට තියෙනවා මේ සමහරලාට ওই පාරවල් වලට වැටෙන තියෙන ගස් ආරක්ෂාව සඳහා ඒ වගේ වෙන්නේ තමයි මේ රබර් පොල් වගේ 32ක් විතර තියෙනවා. ඊටු ටික අර වගේ ආරක්ෂිත විදුලි කම්බිය දෙනකොට අයින් කරන්න ඕන. ඒ වගේ ඒවයින් ලැබෙන ඒවා. දැන් ඔබ කියන විදිහට මේක මේ සුළුපටු ක්ෂේත්‍රයක් නෙමෙයි. මම හිතන්නේ මේකේ බොහෝ දහදහස් ගණනක් සේවකයනුත් ඇති මේ ක්ෂේත්‍රය එහෙම නේද? ඔව්. මේක ඇත්තටම සමීක්ෂණයක් කරලා තිබුණා 2003 විතර නෝර්වේ රාජ්‍යයේ මැදිහත් වෙලා අප්පුඩ් කියලා කර්මාන්ත මධ්‍යස්ථයත් එක්ක සමීක්ෂණයක් කරා. සමීක්ෂණයක් විතරක් නෙවෙයි විශාල ප්‍රමාණයක් ආධාරයක් හැටියට දෙන්නත් අවුට්රයිට් ග්‍රාන්ට් හැටියට දෙන්නත් තීරණය කරලා තිබුණා. මේක මගේ අනුමානයක්. මේක අනුමානයක් විතර ලක්ෂ 5ක් 7ක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ ගස් කැපීම, කඳන් ඉරීම, ලී සංරක්ෂණය, වේලීම ආයතන ඊගාවට ලී බඩු නිෂ්පාදනය කරන ආයතන සේවකයන් ඒ සඳහා ප්‍රවාහනය කරන පිරිස ගෘහ භාණ්ඩ කර්මාන්තයේ යෙදෙන අය ඉදිකිරීම කර්මාන්තයේ ෂටරින් වැඩ වහල වැඩ ලී තරප්පු වැඩ දොර ජනෙල් වැඩ යෙදෙන ආදි වශයෙන් මගේ අනුමානය අනුව ලක්ෂ 5ක් 7ක් අතර ප්‍රමාණයක් ඉන්නවා කියන එක තමයි මගේ අනුමානය තියෙන්නේ. අනිවාර්යයෙන්. ඒතකොට ලංකාව පුරා මම අනුමාන කරනවා ආයතන 40000ක් විතර තියෙනවා කියලා. මම ඊළඟට අනුමානයේ මම කියලා කියන්නේ විද්‍යානුකූල හරි සමීක්ෂණයක් නැති නිසා බිලියන් 60ක 70ක විතර පිරිවැයක් දැන්ට නිෂ්පාදනය කරනවා. මගේ අදහස හැටියට මේක දෙගුණයටත් වඩා වැඩි ප්‍රමාණයක් කරන්න පුළුවන් අවුරුදු 5ක් ඇතුළත හරි සැලැස්මක් තියෙනවා. අනිවාර්යයෙන්. Mr. Anna, let's talk about the Sri Lankan families because we also see in the economy a lot of people shifting from the more lower income categories to the middle income categories. That's a transition that's been happening for some time. Yeah. Now, as they shift to the more affluent lifestyles, I believe they become much more considerate about where they are living, the facilities they have and the products they use and all that. In your view, this changing or this shifting towards the middle income category of Sri Lankans, what changes in the demand does it bring to this industry of wood-based products and furniture? I think we are talking about emerging middle class. Correct. So emerging middle class already commenced to think differently. They are very much worried about
the quality, the guarantee, the aesthetic aspects of the product, they think in that way. The appearance matters now. Appearance matters, and the quality, guarantees given by the companies. Correct. And do you think that they are more educated now, and as a result they are demanding more from the marketplace? Exactly, you are correct. Because now, because of the internet and all that, they get information, and they are looking for quality, and they are worried about the aesthetic aspects of this thing. So that is, and also whether the timber is chemically treated and dried. If we, and the other thing, the demand for tailor-made furniture, is it rising? It is rising, drastically rising. And they ask interior designers to come and plan, and sometimes to suit the environment of the place. And I will explain it further. Sure. Say as an example, if you are going for a timber floor, so they are asking the characteristics of that timber, and whether it is a boarded floor or parquet floor, what are the strength characteristics of the concerned timber. So they do their research and come. They do their research and come. And say as an example, carpeted floor. If it is a carpet floor, what is the design and what is the ounce weight? Whether it is 16 ounce or 18 ounce or 20 ounces. Do you think they are being influenced by the global developments as well? Like they can see what's happening in developed countries and what furniture trends, wood-based trends are going there, and they are demanding something similar here in Sri Lanka as well? Yes. They are very much concerned, and they get information from various sources, and they know about the developments taking place in Europe and other developed countries, and now they are demanding that from our manufacturers. When there is a blind, so when it comes to windows, whether it's a blind, so curtaining, whether it's horizontal blinds or vertical blinds, like that, they go for detail. And also they want, sometimes, they ask for drawings, images, three-dimensional video images. So what you are saying is that the customer is becoming very, very sophisticated. Very, very sophisticated. We have to understand that and change accordingly. Specifically, I would like to mention that, small-timers in the industry, some of them, actually most of them, do not use kiln-dried and chemical-treated wood, resulting decay, distortion after production. Understood. Because of that, we have to make available the processed food even for the small timers. Then they can, in Europe, when we go to a shop, then go to a hardware shop, like other things, they can buy the planks there. Yes. Processed planks. Correct. So then they can make good furniture out of that. Do you see a trend towards things like DIY furniture, what we call this do-it-yourself furniture? Do you see a trend towards those kind of things, where in foreign countries you can go to the particular like a furniture supermarket, get the products you want, and then you bring it and you fix it yourself? Do you see similar trends developing as the consumer? You mean knockdown furniture? We call it knockdown furniture. Knockdown furniture. That's the word. Furniture. Okay. So it is better for us to develop that. But only thing is, according to the mentality of our people, we have to go and install that. They expect that. So they're like, I bought it, fix it for me. That's their mindset. Yeah. So mainly that is the mentality. But it is easy for us to transport, and they can sometimes they can just take it without hiring a lorry. They can take it with their cars, the vehicles. Correct. So that is an advantage. So we have to start that immediately. Correct. And at the earlier stages, of course, we have to fix that for them. Understood. Mr. Channa, අපි කතා කරමු ශ්‍රී ලංකන් මේඩ් ෆර්නිචර් ගැන, මේ ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට්ස්. දැන් අපි ලෝකේ ඔය දව කර්මාන්තය සාර්ථකව තියෙන අනිත් යුරෝපීය රටවල් ගමු, නෙදර්ලන්තය. ඒ රටවල් වලට ගියාම
එයාලා හරි ආඩම්බරයි එයාලගේ මේ දව කර්මාන්තය පිළිබඳව. එයාලා ඒ වුඩ් වලින් සපත්තු හදනවා. ඒ සමහරකට ටුවරිස්ට්ලව ගෙනහිල්ලා පෙන්නනවා එතන ඒ කටයුතු වෙන්නේ කොහොමද කියලා. ඔවුන් බොහොම ආඩම්බරයෙන් ඔවුන්ගේ මේ කර්මාන්තය ගැන කියනවා. අද ලෝකේ ශ්‍රී ලංකන් මේඩ් ෆර්නිචර් කියන නාමයට මොන වගේ තැනද තියෙන ඒ තියෙන තැන ගැන අපිට සන්තෝෂ වෙන්න පුළුවන්ද? මං අහන්නේ මේක මෙහෙම හේතුවක් හින්දා. දැන් අපිට පේනවා ඉන්දුනීසියාව වලින් එනවා මේ රටෑන් ෆර්නිචර් කියලා. ඒතර යම් කාලයක් තිබුණා ඉතාලියෙන් පාවිච්චි කරපු ෆර්නිචර් උනත් කමක් නැහැ ඉතාලියන් ෆර්නිචර් නම් ගේනවා. ඇයි මෙච්චර මේ ලංකාවේ මේ කර්මාන්තේ මෙච්චර සාර්ථක ශිල්පියෝ ඉන්නවා, මෙච්චර දක්ෂ නිර්මාණකරුවන් ඉන්නවා, මේ මෙහෙම පොටෙන්ෂල් එකක් තියෙන රටක ඇයි මේ තාම අපි පිට රටින් ඩිපෙන්ඩ් වෙන්නේ? ඒ වගේම ඇයි මේ ශ්‍රී ලංකන් ෆර්නිචර් කියන එක තාම ලෝකේ ඔබ හිතන විදිහට ලෝකේ හොඳට ස්ථාපිත වෙලා තියෙනවද? අපිට ඒ ගැන සන්තෝෂ වෙන්න පුළුවන්ද? ඔබ කියපු ප්‍රශ්නෙට උත්තර දෙන්න එනකොට ඒකට කාරණා කීපයක් බලපානවා. එකක් තමයි අපි බොහොම දෙනෙක් සමාගම් කීපයක් ඇරුණාම තවමත් unprocessed wood, ඒ කියන්නේ කෙමිකල් දාන්න නැති wood පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරාම අර මම මුලින් කිව්වා වගේ දි รา යම් ඇති වෙන නිසා විශ්වාසය නැතිවීමේ දෙයක් තියෙනවා. ඒ විශ්වාසය නැති යාම දෙයක් තියෙනවා පාරිභෝගිකයක. එතකොට ඊළඟට මේ මම හිතන්නේ ඉස්සරහට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන අපි කතා කරන්න ඕන. දැනට තියෙන්නේ මේකේ ඇත්තටම ප්‍රධානම දේ තමයි මේ processed wood කියන එක ඕන තැනකින් පහසුවෙන් ලබා ගන්න ඇති කරන්න ඕන. ඊළඟට මේකේ තියෙන වෘත්තීය ගරුත්වය ඇති කරන්න. උදාහරණයක් හැටියට මගේ පුතාගේ යාළුවෙක් ගියා ඉහළ මධ්‍යම පන්තික කෙනෙක් නාලන්ද විද්‍යාලයේ ඉගෙන ගත්තු ඕස්ට්‍රේලියාවට ගියා. මේ විවාහ කොමසාරිස් කෙනෙක්ගේ හිටපු අයියාගේ පුතා ඉහළ මධ්‍යම පන්තික පවුලකින්. එයා ගියේ කවුන්ටන්සි කරන්න තමයි ඇරියේ. ඒතර මෙයා අකවුන්ටන්සි වෙනුවට මෙයා තෝරගත්තා හයි රිස්ක් කාපෙන්ටරි කියලා 4 year apprenticeship එකක් ඕස්ට්‍රේලියාවේ. එතකොට දැන් මම ළඟදී ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ ඇත් එක්ක උකක් කාලේ හිටියා දැන් අවුරුදු 2කට විතර කලින්. එතකොට ඔහුගෙන් මම ඇහුවා මේ පුතා වගේ වැටුප කොච්චරද කියලා. ඉතින් ලක්ෂ 21ක් කිව්වා. මාසික වැටුප. එතකොට මම ඇහුවා මේක නිල එකක්ද නැත්නම් මේ බදු නොගව කරන එකක්ද කියලා දැනගන්න ඕන නිසා මම මේක අපේ දරුවෝ කාපෙන්ටරි සෙක්ටර් එකට ඇද ගන්න ඕන නිසා මේක මම පබ්ලිෂ් කරනවා. අනේ දාන්න මේ මගේ ටැක්ස් ආෆ්ටර් ටැක්ස් ඔක්කොම ගෙවලා එන ආදායම තමයි මේ කිව්වේ. බය නැතුව දාන්න අංකල් කියලා කිව්වා. ඒ කියන්නේ ඒ රටවල තියෙන පිළිගැනීම. දැන් උදාහරණයක් හැටියට මම ජර්මනියේ අවුරුදු 2ක් ඉගෙන ගත්තා මේ කාපෙන්ටරි සහ ඉන්ටීරියර් විෂය සම්බන්ධයෙන්. එතකොට ඒගොල්ලෝ බොහොම මේ අභිමානයේ වෘත්තියක් මේක. එහෙමයි. මේක මොකක් හරි මේගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් හැදුවම සමහරවිට ගෙදර උගාක් අයගේ ගෙවල් වල තියෙනවා යට යුරෝපේ දන්නෝ අපේ බේස්මන්ට් එකක් තියෙනවා. ඒකේ තියෙනවා පොඩි වුඩ් වර්ක්ෂොප් එකක්. ඒක හදලා යාළුවා හොබි එක. මිස්ටර් මං නැවතත් අහන්න කැමතියි මෙතෙන්දී දැන් ශ්‍රී ලංකන් ෆර්නිචර් කියන එකට ලෝකයේ අද තියෙන තැන මොකද්ද? යම් කිසි සමාගම් වලින් අරින යම් කිසි විශේෂයෙන්ම ඔය සෙල්ලම් බඩු වගේ හදන ආයතනට සුළු පරිමාණයෙන් තමයි අපි අය කරන්නේ. මම කිව්වේ මේක විශාල පොටෙන්ෂල් එකක් තිබුණාට අපි තාම මේක ග්‍රහණය කරගත්තේ නැහැ. මොකද ලෝකෙ මම හිතන්නේ about $500 billion ඉන්ඩස්ට්‍රි එකක් මේක නේද? $500 billion ඉන්ඩස්ට්‍රි එක හරියටම හරි. එතකොට දැන් ඊළඟට තියෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක විශාල බාධාවක් තියෙනවා මේ යූස් ෆර්නිචර් කියන එක. දැන් රජයෙන් ඒක කර්මාන්ත අමාත්‍යාංශය සහ මැදිහත් වෙලා රාජ්‍ය අමාත්‍යාංශය සහ මැදිහත් වෙලා ඒක නවත්තලා තියෙනවා. යූස් ෆර්නිචර් කියන එක අනිත් ෆර්නිචර් කියන එක හුඟා දුරට නවත්තලා තියෙනවා. ඒක අපිට ඒක එක්තරා අවස්ථාවක් මේ දිනු වෙන්න. විශේෂයෙන්ම මේ පිට රටින් ලී බාණ්ඩ ගෙන්න එක නවත්තන්න අපි ප්‍රොසෙස් කරලා හදන අපේ සමාගම් තියෙනවා දැන්ටත් හදන. ඒක තවදුරටත් ව්‍යාප්ත කිරීම තමයි අපිට තියෙන්නේ. එතකොට මේක ඊළඟට රබර් දැව අපනයන කිරීමක් තියෙනවා. රබර් දැව අගය අඩු කිරීම විශාල අගය අඩු කිරීම තොරව නිකන් හතර පැත්තේ යතු ගාලා වගේ එක්ස්පෝර්ට් කරන සමාගම් තියෙන සමහර වෙලාවට. එතකොට මේ BOI ක්‍රමය යටතේ දැන් මේකත් ඉතා විශාල පාඩුවක් අපේ කර්මාන්තයට. අපේ අමුද්‍රව්‍ය අපි රැක ගන්න ඕන. මේ අමුද්‍රව්‍ය නියම ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය ගෙන්නන්න ඕන කියලාද ඔබ කියන්නේ? ඔව් ගෙවන්න ඕන. එතකොට ඒ අපේ තියෙන අමුද්‍රව්‍ය කඳන් රබර් කඳන් වගේ දේවල් පිටරට යම අපේ කර්මාන්තයේ තියෙන ලී ප්‍රමාණය නැති වෙනවා. එතකොට මේ විශේෂයෙන්ම රජයේ ප්‍රතිපත්ති දැන්ට තියෙනවා මේ තත්ත්වය නිසා తాවකාලික තහනමක් පාලනවල තියෙන මේ විදිහට අපි ඒක අගය කරනවා. ඉදිරියටත් මේ ප්‍රතිපත්තිය දිගටම ගෙනිච්චොත් අපේ කර්මාන්තය දිනු කරන එක ලොකු රුකුලක් වෙනවා කියලා තමයි මගේ විශ්වාසය.
මිසන්න එතකොට දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් දැන් මොකද අපේ ඉතිහාසය ගත්තත් ඇම්බැක්කේ දේවාලය ඒ වගේ බොහොම මේ නිර්මාණ ශිල්පයේ පැත්තෙන් ඒ වගේම අපි ගත්තොත් මේ වඩු වැඩ ඒ පැත්තෙන් බොහොම අභිමාණයෙන් අපි අදටත් බලන ස්ථාන මේවා. ඔබ හිතනවාද ඒ ආපු සම්ප්‍රදායිකව ඒ තිබුණ සාර්ථකත්වය කොහෙදි හරි මැදදී නිකන් කඩා වැටුණා කියලා? ඔව් සමහරවිට ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් ඇත්ත. ඔබ කියන එක සම්පූර්ණ ඇත්ත. විශේෂයෙන්ම ඩච් පීරියඩ් එකේ හුඟක් අපේ ෆර්නිචර් අංශය දියුණු වුණා ඊට පසු කාලෙක ඉඳලා. එතකොට මේ දියුණු වෙච්ච ඕලන්ද ජාතිකයෝ ඊටාම ලස්සන ෆර්නිචර් නිෂ්පාදනය කරන්න පුළුවන් අය. එතකොට දන්නවා ඒකේ වටිනාකම. ඒක වටිනාකම දන්නවා. මේ සමහර වචන පවා පෘතුගීසි සහ ඕලන්ද වචන අල්මයිරා කියලා කියන්නේ අල්මාරිය කියලා කියන එකට තමයි කියන්නේ. ඉතින් ඒ වගේ මේ ගෘහ භාණ්ඩ පාවිච්චි කරන්න පුරුදු කරා හුඟක් මේ යුරෝපියන් සාමාන්‍ය මිනිසුන්ට. එතකොට මේ ගෘහ භාණ්ඩ පාවිච්චිය පුරුදු කිරීමත් එක්ක ඒක තාක්ෂණය ලැබලා දුන්නා. නමුත් කාලයත් එක්ක මේක කර්මාන්තයක් හැටියට ඊළඟට මේකේ පුහුණු වැඩ පිළිවෙලවල් හරියට උනේ නැහැ. මේ තාක්ෂණය ඉහළට ගියේ නැහැ. මේ ලෝකයේ තියෙන තාක්ෂණය දියුණු වෙන තාක්ෂණය ග්‍රහණය කරගන්න බැරි වුණා. ඒකට එක හේතුවක් තමයි මේ ද්විභාෂික අය මේ කර්මාන්තයට එනක අඩු වෙච්ච නිසා මේ පතපොත එතකොට වෙනින් ඉන්ෆර්මේෂන් නැත්නම් අපිට තොරතුරු දැනගන්න තියෙන ඉංග්‍රීසියෙන් හැබැයි එන්නේ ගොඩක් සිංහල අධ්‍යාපනයට බරයි. එතකොට ඒ උපදේශකවරුන්ගේ හිතන් ඒක බලපානවා. ඔව් ඔව්. ඉතින් යම්කිසි අධ්‍යාපනයක් තියෙන අය මැදිහත් වෙලා මේ සිංහලෙන් පොතපත බහුල කරලා පුහුණු පාඨමාලාවල් තවදුරටත් විධිමත් කරලා කටයුතු කරන්න ඕන. අපි අදහස් කරන wood based industry association එකනොත් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. අනිවාර්යයෙන්ම. At a time sustainability is high on the agenda, what's the impact on that from sustainability on the wood based industries? That and more we will be talking about after this short break. Stay tuned. This is Biznomics. Welcome back to Biznomics, your weekend's most profitable 60 minutes. Our focus today is on the wood-based industries. What is the potential of this industry? What's the way forward? And what do we need to do, like I always ask, to strengthen the journey of this industry in the Sri Lankan economy? And joining me for this topic is the president of the Wood-Based Industries Association of Sri Lanka, Channa Wijesekara. Mr. Channa, now let's talk about sustainability. It's a topic that is big on every industry's agenda right now. If I may ask this, now this is a very, I would say, a paradox of a question. How sustainable is the wood industry of Sri Lanka? Because one might think, okay, look, wood means you're chopping down the trees, and that itself is a bad impact on the environment. We are living in an era where a lot of our forest cover is really, really low. I think it's somewhere close to 16% or so in Sri Lanka, and worldwide the entire forest cover has been lost by about 70% over the last few years. So let's talk about Sri Lanka. How sustainable is the wood-based industry of Sri Lanka? The sustainability of the wood industry was never in doubt throughout the history. That is my opinion. They need wood products predominantly for furniture and for construction work and various other items, as I explained earlier. The agenda should be to prepare the industry to match the growing concerns about the availability of natural wood and wood-based boards for manufacturing, and to find methods to minimize environmental pollution. අමිෂාන ඒ කියන්නේ දැන් මෙතන ලොකු ව්‍යාකූලත්වයක් තියෙනවා. දැන් කවුරු හරි හිතන්න පුළුවන් නෑ දැව බාණ්ඩ හදනවා කියන්නේ ගස් කපනවා කියන එක. ඔහොමනේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් අපි කියන්නේ. අයි මිනිස්සුත් දකින්නේ right මේ දැව බාණ්ඩ හදනවා කියන්නේ ගස් කපලා. හැබැයි ගස් කපන්න නැතුව ඒ දැව බාණ්ඩ හදන්නත් බෑ. හැබැයි අපි පරිසරය රැක ගන්නත් ඕන. මම ඔබෙන් අහන්න කැමතියි විදියක් තියෙනවද මේ දැව බාණ්ඩ හදන එක කරන්න? එහෙම ඒ සස්ටේනබිලිටියට ඒ කියන්නේ පරිසරයට අහිතකර නොවන විදියට මොකක්ද ඒකේ ඒ විසඳුම? විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕන non harvested forest ඒ කියන්නේ අපි harvest නොකරන forest එකයි sustainable harvested forest එක අතර තියෙන වෙනස. ඔන්නෝක අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. දැන් උදාහරණයක් හැටියට අපි ගස් මගෙන් කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පරිසරයට ලබා දීලා පරිසරය පිරිසුදු කරනවා. ඔව්. එතකොට දැන් ඒක අපි හැමෝම විද්‍යාවට ඉගෙන ගන්න දෙයක්. එතකොට මේ පරිසරයට මේ ගහ වයසට යන්න
මේ පරිසරයට මුදාහරින ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඊළඟට මේක ඇත්තටම කියන්නේ carbon dioxide is imprisoned in branches, trunk, leaves. එලි ඇදගත්තු කාබන් ඩයොක්සයිඩ් ටික කාබන් හැටියට ඇතුලේ තියාගෙන ඉන්නවා. මේ ගස්වල කඳන් වල අතු වල තියාගෙන ඉන්නවා. ඒතකොට මේ ගහ නියම අවස්ථාව මෙරුණාට පස්සේ කැපුවේ නැත්තම් එහෙම මේක දි รา පත් වෙලා වැටිලා මේ කාබන් ඩයොක්සයිඩ් ආපහු විමෝචනය වෙනවා. ඒතකොට අපිරිසුදු වෙනවා. ඒතකොට සස්ටේනබල් ෆොරෙස්ට් කියලා කියන්නේ ඒගොල්ලා බලනවා මේ ගහ යම්කිසි ප්‍රමාණයකට වැටුණාට පස්සේ සමහරවිට යටිවගාවකට ඉඩ දෙනවා. යටිවගාවකට ඉඩ දෙන්න සමහරවිට කොටසක් ඉවත් කරන්න ඕන. කැනපි එක වැඩි වුණාම යටට ඒ කියන්නේ ෆ්ලෝ එකට හරියට හිරුවෙලිය ලැබෙන්නේ නැහැ. හිරුවෙලිය ලැබෙන්නේ නැති වුණාම යටිවගාව අපෝ ඊට පොඩි ගස් වලට වැවෙන්න විදියක් නැහැ. ඒතකොට මේකට කියන්නේ ඔබ ඉතාමත් හොඳ කරුණක් කියන්නේ මෙතන. මොකද අපි හැමෝටම දැනගන්න. මොකද අපි ගොඩක් වෙලාවට හැමෝම හිතන්නේ මේ ගහ තියෙනකම්ම ඒකෙන් ඒ කාර්යය හරියට සිදු වෙනවා කියන්නේ. ඒතකොට ඔබ කියන්නේ ඒක එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ඒක තමයි මයි විශ්වාසයක් තියෙනවා. ඒක මේ විශ්වාසය. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි ස්වීඩන් ගත්තොත් ඔය ප්‍රසිද්ධ සමාගමක් තියෙනවා විශාල වශයෙන් ලෝකෙ වටේ ඔබ කියපු නොක්ඩවුන් ෆර්නිචර් හදන. එහෙමයි. ඒතකොට මේ වයින් ගත්තොත් එහෙම මේවයි කැලෑව අඩු වෙන්නේ නැහැ. කැලෑව දශම එකක් විතර වැඩි වෙනවා. එතකොට මහා විශාල ධනයක් උපයනෝ ආර්ථික වශයෙන්. එතකොට මේ ආර්ථික පළදාවිත් එක්ක මේ සස්ටේනබල් මැනේජ්මන්ට් එකත් එක්ක අපි බලන්න ඕන අපිට කොච්චර කියුබිමීටර ගන්න පුළුවන්ද කියන එක. ඔබ කියන්නේ ඔවුන් අර පරණ ගස් කපලා අයින් කරලා අලුත් ගස් වගා කරනවා. ඒක හැබැයි මම හිතන්නේ ඒක රජයෙන් දැන්ටත් කරනවා ඒක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උන්ට තවත් දිරිමත් කරලා උන්ට තව ප්‍රතිපාදන ලබා දීලා ටිම්බර් කෝපරේටර් එක්ක එකතු වෙලා මේක කරන්න. දැන්ටත් හොඳ කටයුත්තක් කරගෙන යනවා. ඔව්. දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ සස්ටේනබිලිටි එක ගැන දැන් අපි ගත්තොත් එහෙම රබර් ගහ. ඔව්. දැන් රබර් ගහ වගේ ගහක් ගත්තොත් අපි දන්නවා කළුගඟේ ජල ආරක්ෂිත ප්‍රදේශවල හුඟක් තියෙනවා රබර් වගාව. කළුගඟේ කුකුලේ ගඟ වතුර අඩු වෙන්නේ නැහැ. හේතුව තමයි පස soil erosion. පස් ඛාදනය වීමකුත් නැහැ. දවත් ලැබෙනවා රබර් කිරුත් ලැබෙනවා. එතකොට මෙන්න මේ වගේ වගාවන්. ඒ කියන්නේ රබර් කියන්නේ ඉතාමත්ම හොඳ වගාවක්. හැබැයි රබර් ගහක් කපලා මේ වහාම ලෑලි ඉරලා කෙමිකල් දාලා වේලුවේ නැත්තම් එහෙම ඒක දි รา පත් වෙනවා බොහොම ඉක්මනට. අනිවාර්යයෙන්. ඒක නිසා මේ සංරක්ෂණය සහ වියලීම කියන මූලධර්ම වලට ප්‍රොසෙසිං ඔක පං කර්මාන්තයට අදාළයි, වේවැල් කර්මාන්තයට අදාළයි. මම එක උදාහරණයක් කියන්නම්. ඉස්සර මගේ සමාගම පටන් ගත්ත දවස්වල අපිට ඕන වුණා වේවැල් භාණ්ඩ ටිකක්. මම ඉතින් වේවැල් භාණ්ඩ ටිකට බැලුවහම මම කෝට් කරලා තියෙන ගාන ඉතාම අඩුයි. 5500ක ගාන එක පුටුවට තිබුණා. පුටු 16ක් විතර වගේ තිබුණා. එතකොට මම වේවැල් දෙන්නේ ප්‍රදේශයෙන් හෙව්වා. හෙව්වහම එක තැනක් තිබුණා හොඳ ලස්සනට හදලා තියෙනවා. හැබැයි පොඩි අඩුපාඩු ටිකක්. හැබැයි 2500. මම වෙන තැනක බලුවා හොඳට හදන තැනකින් 10500. එතකොට මම කිව්වා තව රුපියල් 2000ක් දෙන්නම් මම මේ අඩුපාඩු ටික ෆයින් ටියුනින් කියන ෆිනිෂිං ටචර්ස්. ඒ කියන්නේ ටින්ටෙක්ස් ඇනේ ගහන්නේ පේන තැනකින්. ගැටේ දාන්නේ පේන තැනකින්. එතකොට මේක ලී වේවැල් ටික සංරක්ෂණය කරලා තියනවාද කියලා. ඒ කියන්නේ ප්‍රමිතිය තිබුණා කලාත්මක බව එච්චර තිබුණේ නැහැ. කලාත්මක බව තිබුණා අඩුපාඩු. කලාත්මක බව කියන්නේ මේ වැඩේ ඒ කියන්නේ මේ ඊටාම දක්ෂ පාරම්පරික කාර්මිකයෝ. මේගොල්ලන්ට තියෙන ෆයින් ටියුන් කරන්න. ඔබ කියන්නේ අර හොඳ පිරිසිදු කිරි වීදුරුවක නිකන් පොඩි මොකක් හරි ජරාවක් වටනහම වෙන ප්‍රශ්නේ. එතකොට මම මේ පුජ්‍යලයට කිව්වහම ඊටාම හොඳට හැදුවා. එතකොට තව උදාහරණයක් මම කියන්නම්. කැනඩාවේ මගේ දුව ඉන්නේ. මම ඔය ප්‍රදේශයකින් යම්කිසි ස්ථානකින් වේවැල් භාණ්ඩ ටිකක් අරගෙන ගිහලා දුන්නාම මට ඇවිල්ලා කිව්වා මාස 6න් 8න් කුඩු වැටෙනවා දෙන්න නැතුණයි කියලා. එතකොට එහෙම කිව්වහම මං කිව්වා කවන්නේ ඊළඟ සැරේ මම කර දෙයි ඒ ටික අරගෙන වේවැල් දෙනින්ම අරගෙන මගේ ප්‍රෙෂර් ඉම්ප්ලිමන්ට් ප්ලාන්ට් එක දාලා ඉවරලා ගෙනියන්න දුන්නා. තාමත් හොඳට තියෙනවා. ඉතින් අපේ මිනිස්සුන්ට දෙන්න තියෙන මේ බෝබ ඩිසයින් ගැන පොඩි දෙයක්. වර්ක්මන්ෂිප් එක ගැන පොඩි ටච් එකක්. මේකවල පාරම්පරික දක්ෂකම් තියෙනවා. අනිවාර්යයෙන්. ඒ දක්ෂකම් තියෙනවා උපවත් කරලා අපි ගයිඩ්ලයින්ස් දෙන්න ඕන ඒගොල්ලන්ට. මම දැන් විශ්වන්න හොඳ කාරණාවක්. මොකද දැන් අපි තිරසාර සංවර්ධනය කිව්වහම ඔව් අපි බලන්න ඕන අනිවාර්යයෙන්ම අපේ වනාන්තර පිළිබඳවත් බලන්න ඕන. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ මේ ඉන්ඩස්ට්‍රි එකේ සස්ටේනබිලිටි එකත් බලන්න ඕන. අර නිවැරදි දැනුම ලබා දීලා කොහොමද අපි ඉදිරි අනාගතයන් වලටත් ඉදිරි පරම්පරාව වලටත් මේ ක්ෂේත්‍රය ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක මම හිතන්නේ ඔබ ඉතාමත් හොඳ කාරණාවක් එතන අපිත් එක්ක බෙදා හදාගත්තේ. දැන්
මේ වැඩසටහන බලන යම් කිසි ප්‍රේක්ෂකයෙක් ඉන්නවා නම් ඔහුට හෝ ඇයට දැනගන්න ඕන මම මගේ නිවසට ගන්න ඒ දැව භාණ්ඩය ඒ ෆර්නිචර් අයිටම් එක සස්ටේනබල් මේක හදලා තියෙන්නේ සස්ටේනබල් විදියකටද එහෙමත් නැත්නම් අපිට ගොඩක් වෙලාවට නිතරම නිවුස් වලට එහෙම දකින්න ලැබෙනවා මේ අනවසරයෙන් වන එලි කරලා ඒ වගේම මේ අපි පේනවා මේ ගස් කපලා ඒ නිකන් ඒ කැලේ ඇතුළෙම තියාගෙන ගෙනියන අනවසරයෙන් කරන ඔය යම් යම් ලී කර්මාන්තයේ කටයුතු අපිට පේනවා. එහෙම තැනකින් නැතුව નિયમિત වනාන්තරයකින් මේ දව ලබාගෙනද මගේ මේ ෆර්නිචර් හදලා තියෙන්නේ. ඒ වගේ දේවල් දැනගන්න ඕන නම් ඒ කියන්නේ මම මෙහෙම අහන්නම් in other words if someone wants to get furniture in a way that minimizes the impact on the environment, what should they need to know, what should they look at? So they have to think about the registered manufacturers because the forest department has registered the official manufacturers. You know, they have to always buy from the registered manufacturers, registered sawmillers. Like that, they have to think about that. Other thing is, especially when we consider about the exports, then if we have to go for forest stewardship certification, if we want to increase the exports, they ask for that. So the government should intervene and go for this forest stewardship certification method. මිස්සන දැන් හිතන්න මේ වැඩසටහන බලන කාට හරි ඕනනම් අද ගිහිල්ලා ෆර්නිචර් අයිටම් එකක් ගන්න හිතන්න මේසයක් ගන්නවා. දැන් ඒ ප්‍රේක්ෂකයාට දැනගන්න ඕන මේ මේසේ හදලා තියෙන්නේ කියන්නේ හරි විදියට අවසරයක් ඇතුව එලිපෙහෙලි කළ වනාන්තරයකින් ගත්ත දවවලින්ද ඒකේ નિયમિત ඒ process එක follow කරලා දෙනවද මොනවද මොන හරි ඒකට certificates තියනවද ඉල්ලන්න පුළුවන් දැන් මට පුළුවන් ද කඩේකට ගියහම කියන්න කෝ මට මේකේ මේ ලී බඩු වලට පාවිච්චි කරපු ඒ දවවල මොකක් හරි සහතිකයක් හරි මොකක් හරි තියෙනවා නම් මට ඒක බලන්න පුළුවන්ද ඒ වගේ අර source එක track කරන්න පුළුවන් accountable කරන්න පුළුවන් system එකක් තියනවද ලංකාවේ දැන්ට එහෙම විශේෂ නියාමනයක් නැහැ. නමුත් ඒගොල්ලන්ට තියෙන පාරිභෝගිකයෙක් ගියා පාරිභෝගිකයා දැනගන්න ඕන ඒගොල්ලන්ගේ අහන්න ඕන ලී වලට රසායන ද්‍රව්‍ය යොදලාද තියෙන්නේ. ලී වේල්ලා තියෙන කියන ප්‍රශ්න දෙක අහන්නම ඕන. ඊළඟට දැන් සමහර වෙලාවට තියෙන උදාහරණයක් හැටියටම රසායන ද්‍රව්‍ය වෙදීම ගත්තාම ඒකේ ඕනට වඩා සැර රසායන ද්‍රව්‍ය දන්නත් බෑ. දැන් උදාහරණයක් හැටියට වේයොන්ට ඔරොත්තු දෙන තරමට රසායන ද්‍රව්‍ය යෙදුවොත් එහෙම සැර රසායන ද්‍රව්‍ය සමහර වෙලාවට ඒක මනුස්ස ශරීරයට හොඳ නැහැ. විශේෂයෙන් කුඩා ළමයින්ට එහෙම හොඳ නැහැ. ඉතින් එතකොට ඒකෙන් තමයි බෝරෝන් සංරක්ෂිත නිර්දේශ කරලා තියෙන්නේ. එහෙම සංරක්ෂිත ලෝකෙ පිළිගත්තු සංරක්ෂිත තියෙනවා. එතකොට ඒවා අර පෙස්ට් කන්ට්‍රෝල් කරන්න ඕන දැනකට. ඒ කියන්නේ සුදු ජීවීන් වනසන්න වෙනම තියෙනවනේ පෙස්ට් කන්ට්‍රෝල් සිස්ටම්. ඒක බලාපොරොත්තු වෙන නරකයි ලී වලට තියෙන එක. එතකොට විශේෂයෙන්ම වේයෝ ඇර wood boring insects fungus ඒ වගේ දේවල්ට 120ට වඩා ලීයේ තෙත ප්‍රතිශතය අඩු කරොත් එතකොට බෝරෝන් ට්‍රීට්මන්ට් එක කරලා දුන්නොත් හොඳටම ඇති ඒක දි รา පත් වෙන්නේ නැහැ අවුරුදු 20ක් විතර 20ක් 25ක් සමහරට ඊටත් වඩා වැඩි කාලයකට තියාගන්න පුළුවන් ඒ කරපු ක්‍රමය අනුව. දැන් ඒ කරලා තියෙන ට්‍රීට්මන්ට් ඒ ගැන විස්තර හරිනම් දැන් ඔබ කියන විදිහට රෙජිස්ටර්ඩ් ෆර්නිචර් සප්ලයර් කෙනෙක්ගෙන් ඔය මිනිස්ට්‍රි එකත් එක්ක නැත්නම් ඔතොරිටිස් එක්ක රෙජිස්ටර් වෙච්ච සප්ලයර් කෙනෙක්ගෙන් ලබා ගන්නව නම් ඒ විස්තර උනත් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒවා රෙකෝඩ්ස් තියෙන්න ඕනේ. රෙකෝඩ්ස් තියෙනවා. ඒගොල්ලන්ට දැන් උදාහරණයක් හැටියට වනසංරක්ෂණ අපිට කියනවා අපිට තියෙන ටිම්බර් ස්ටොක්ස් එහෙම අපි පිළිවෙලකට තියාගන්න අපිට ආපු සෝස් එක කොහෙද කියලා තියාගන්න ඕන. විශේෂයෙන් මේ කඳන් වලට මේ දාලා තියෙන නීති රීති හොඳයි කඳන් ප්‍රවාහනය කිරීමේදී. එතකොට එකම දේ තියෙන්නේ මේ ලෑලි ප්‍රවාහනය කිරීම. විශේෂයෙන්ම සංරක්ෂිත ලෑලි ප්‍රවාහනය කිරීමේදී ඒක අපි වගේ සමාගම් වලට තරම් බලපාන්නේ මොකද අපිට ඉන් හවුස් මේ සමහර සමාගම් වලට තියෙනවා. නමුත් පොදුවේ සාමාන්‍ය මිනිස්සුයත් ඒ කියන්නේ දැන් උදාහරණයකට අපිට ගොඩක් වැඩ හම්බෙච්ච වෙලාවක අපේ සමාගමකට අපිට දෙන්න ඕන අපේ වැඩ ටික කරගන්න සීමාවන් තියෙනකොට අපිට දෙන්න ඕන සබ් කොන්ට්‍රැක්ට් එකක් දෙන්න ඕන කන්ට්‍රැක්ට්. එතකොට දැන් මේ වගේ අවස්ථාවලදී අර ප්‍රොසෙස් ෆුඩ් තියෙන එක විශේෂයෙන්ම වැදගත්. Mr. Anna, let's talk about government policy. Now, we can't talk of any industry today without referring to the importance of government policy. Now, we have a newly appointed government and there's a lot of hope from this government and they have shown a lot of intention towards developing the local industries. But let me start with the basic question. Is there a proper government policy for the wood-based industries of Sri Lanka? And if it's not adequate, what changes do we need in that?
There are rules and regulations, especially Mr. Anna, rules and regulations, yes. But is there a government policy where they say, okay, in 10 years' time, this is where we want to take this industry? Because a common problem we see throughout the history of Sri Lanka is government to government, the policies change. Sometimes no policies, it's just programs. When one government is done and the new government is in, the earlier program is stopped, scrapped, start from beginning. So we keep hitting the reset button every 5 years. But is that the way forward for this industry, or is there a proper policy? we should appoint a timber council like in Malaysia with industrialists concerning the environmental effects as well as commercial effects. To get the right balance. To get the right balance. So we have to get information that what amount of timber can be obtained from the Sri Lankan sources. The balance to be important. So, and in addition to that, specifically I emphasize that transportation of seasoned woods to be completely liberalized. The present system of issuing permits for logs, it should be kept as it is. Otherwise, as you said, Vanasanghara, they will destroy the forest. Correct. There won't be a control. There won't be a control. So logs, there should be a control. And the government can identify the restricted areas, the forests, and name the roads surrounding that digitally. Instead of naming a district or a provincial divisional secretary units, they can identify the roads, B220 surrounding this, then they have to get a permit. You want to transport plants. So there should be a modern policy to control the forest destruction as well as giving opportunities for the wood industries to make their furniture, make their wooden items without any red tape. What about developing the talent and skill in this sector? Now, we do see a lot of vocational training institutes providing the required training, but it doesn't have that allure, does it? It doesn't have that attraction that, you're a doctor, an engineer, you're an IT person, an architect, but when you say you're into carpentry, still that mindset is a little bit more on the lower side. It's a problem with the mindset of this country. But don't you think that that also has to change, and the government should promote a change of that mindset? Government should encourage, as I said earlier example, those who work in overseas, they earn a lot by engaging in this trade. අපේ සමහරක් මෙහි ඉන්න වඩු කාර්මික ශිල්පීන් පිටරට ගිහිල්ලා ඉතාමත්ම හොඳ වැටුප් ලබා ගන්නවා. ඔව්. එතකොට ඒකට හේතුව තමයි අපේ තාක්ෂණික විද්‍යාලවල පද්ධතිය දැන් අපි උදව් කරනවා අපේ කර්මාන්තශාලා සමහර ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ගෙනල්ලා වොකේෂනල් ට්‍රේනින් උතුරු වගේ ට්‍රේනින් පාසුකම් තියලා. මොකද ඒගොල්ලව ඉන්ඩස්ට්‍රි එකට එක්ස්පෝස් කරන්න ඕන. ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ටෙක්නොලොජි එක සමහරලාට වොකේෂනල් ඉන්ස්ටිටියුට්ස් වල නැහැ. ඊට වඩා අඩු මට්ටමක ඉන්නේ. එතකොට මේක ට්‍රේනින් ඇස්පෙක්ට් එක ප්‍රැක්ටිකල් and theoretical training aspects. එතකොට ඒක අපි wood based industry ඇසෝසියේෂන් එක වශයෙන් මමත් සිංහලෙන් පොත් කීපයක් ලියලා ප්‍රකාශයට පත් කරලා මම හිතනවා ඔබ මේ පොත් ගෙනල්ලා තියෙනවා අපිත් එක්ක බෙදා හදා ගන්න අපි කැමතියි ඒ ගැන කතා කරන්න. ඔව්. මේක එකක් තියෙනවා. එතකොට මේ තියෙනවා අත්ආවුද පාවිච්චි කිරීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඔබ කියන්නේ ඕනම සාමාන්‍ය පුද්ගලෙකුට උනත් මේ වගේ පොතක් කියවලා ඒක බලලා ඒ ගැන හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. හොඳ දැනුමක් ලබා ගන්න විශේෂයෙන්ම අර මම කිව්වා වගේ ප්‍රොසෙසින් එක ගැන යන්ත්‍ර සූත්‍ර භාවිතය ගැන මේකේ තව තවත් පොත් තියෙනවා විශේෂයෙන්ම දැන් තියෙනවා රජයේ පටන් ගත්තු ස්කීම් එකක් අනිවාර්ය අධ්‍යාපනය 12 13 අනිවාර්ය අධ්‍යාපනය ඕල් වලින් පස්සේ. ඒතර මේකට මේ විෂයක් හැටියට ඇතුළත් කරලා තියෙනවා මේකට. මේක දැන් පොතක් ලියාගෙන යනවා මම පොතක් ලියාගෙන යනවා අපි ඒකට ඔබට සුබ පතනවා ප්‍රැක්ටිකල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක මම හිතන මාස දෙකක් ඇතුළත අපි නිකුත් කරනවා ඒ වගේම තවත් මේ ලී වේලීම පිළිබඳ මේ තාක්ෂණය පිළිබඳ දැනුම ඒ වෘත්තියේ ඉදිරියට තියෙන කර්මාන්තකරුවන්ට කාර්මිකයන්ට ඒ වගේම පරිභෝගිකයන්ට මේකේ තියෙන වැදගත්කම ඒතකොට ඒ අය ප්‍රශ්න කරනවා මේ වේලලා තියෙන ලී වලින්ද හදන්නේ සංරක්ෂණය කරලා තියනවාද කියලා ප්‍රශ්නය ඒ පාරිභෝගිකයන් විසින් ඇසිය යුතු තත්ත්වයට අපිපත් කරන්න වෙනවා. ඒ කියන්නේ මිස්ටර් අනද ඔබ කියන විදියට දැන් අපිට පේනවා සිලෝන් ටී
ඒ නමට ලෝකෙ ලොකු තැනක් තියෙනවා. සිලෝන් සිනමන් නමක් අපි හදාගෙන යනවා. සිලෝන් කොකනට්. ඒ වගේ අර සිලෝන් ෆර්නිචර්, සිලෝන් වුඩ් බේස් ෆර්නිචර් කියන ඒ ක්ෂේත්‍රයටත් ඒ වගේම තනක් එන්න නිවැරදි නිසි ලෙස අපි පිටරටවල මේ ගැන ප්‍රචාරණය කරන්න ඕන නේද? ප්‍රචාරණය කරන්න ඕන. ප්‍රචාරණය කරන්න ඉස්සෙල්ලා අපි මේකට ලෑස්ති වෙන්න ඕන. විශේෂයෙන්ම රාජ්‍යයත් එක්ක එකතු වෙලා ප්‍රතිපත්ති පිළිබඳව මම කියපු සුළු සුළු වෙනස්කම් කරලා එතකොට මොකද මම කලින් ඔබෙන් අහුවා ගාන ඉටාලියන් ෆර්නිචර්, ඉන්ඩෝනීසියන් ෆර්නිචර් වගේ ශ්‍රී ලංකන් ෆර්නිචර්. ඇයි අපිට බැරි එහෙම නමක් හදන්න? අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දැනට කර්මාන්ත අමාත්‍යාංශය මගෙන් මේ මුදල් අමාත්‍යාංශයට එකතු වෙලා මේවා සෑහෙන දුරට නවත්තලා තියෙනවා මේ ක්‍රයිසිස් එක නිසා. ඒකෙන් යූස් ෆර්නිචර් කියන එක දිගටම නවත්තන්න පුළුවන්. මේකත් අපි කියන්නේ ඉම්පෝර්ට් කරන එක නවත්තලා තියෙනවා. ඉම්පෝර්ට් කරන එක නවත්තලා තියෙනවා. කොහොමදත් යූස් ෆර්නිචර් කිසිම වෙළඳ කිසිමක් ඇතුළේ යූස් ෆර්නිචර් ගෙන්නන්න කියලා බලපෑමක් නැහැනේ. අනිත් ඒවත් මේ ප්‍රතිපත්තිය ඉතා විශාල බදු ප්‍රමාණයක් නිකුත් කරලා හරි මේ කරන්න පුළුවන්. උදාහරණයක් ඇරෙන්න පෑන්ටි කබඩ්ස් ගත්තොත් එහෙම. සමහර මිලියන් 3-4 වටින පෑන්ටි කබඩ්ස් ගෙන්නනවා. ඒතර අපිට අලව් කරන දුන්නොත් එහෙම අපිට ඉඩ දුන්නොත් එහෙම අපේ කර්මාන්තකරුවෝ ඉන්න ඉතාම හොඳ පෑන්ටි කබඩ්. ඉතාම ඒවා ඉතාම හොඳ ෆර්නිචර් හදන්න පුළුවන් අය. ඒතකොට මේවා ඉම්පෝර්ට් කරන්න දුන්නොත් ඊට වඩා විශාල අඩු මිලකට අපිට ලබා දෙන්න පුළුවන්. මේ අවස්ථාව. ඔබ කිව්වා වගේ අර ලෝකයේ තියෙන ඒ ප්‍රවණතා එක්ක හැඩගැහෙන ගමන් අපි අපේ මේ කර්මාන්තයේ ඉදිලා ඉන්න අපේ ආයතන, අපේ කාර්මිකයන්, අපේ ශිල්පීන්වත් රැකගෙන තමයි මේ ගමන ඉස්සරහට යන්න ඕන ඔබ කිව්වත් වගේ. ඇත්ත වශයෙන්ම ඔව්. ඒක ඊටාම වැදගත් කාර්මිකයන් දැනුවත් කිරීම අපි නිකන් කන්ඩෙම් කරන්නේ නැතුව ඒගොල්ලෝ තියෙන ඔන්න දිරිමත් කරන්න ඕන. දිරිමත් කරලා ෆයින් ටියුන් කිරීම තමයි තියෙන්නේ ඇත්තටම. ෆයින් ටියුන් කිරීම තියෙන්නේ. Planning to be an interior designer? Stay tuned. We will be talking about that and more after this short break. This is Biznomics. හෙට දින ව්‍යාපාර ලෝකයේ බාධක අභියෝග ජය ගැනීමට අද දින පන්නරය ඔබගේ සතියාන්තයේ ලාභදායීම හෝරාව Biznomics සමගයි ඔබ නැවතත් එක්වන්නේ. අපි අද මාතෘකාව වෙලා තියෙන්නේ දැව භාණ්ඩ ක්ෂේත්‍රය. wood based industries කියලා අපි කියනවා. මොකද්ද මෙහි ඉදිරි ගමන මේ සාර්ථක කිරීමට මේ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති කවරේද? ඒ වගේම මොනවද මේ ක්ෂේත්‍රය කෙරෙහි සිදුවෙන බලපෑම්? මේ ගැන සාකච්ඡා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා චන්න විජේසේකර මහත්මයා. චන්න, අපිට අද මේ වෙනකොට කිසිම ක්ෂේත්‍රයක් ගැන කතා කරන්න බෑ ඒ ක්ෂේත්‍රයට COVID-19 වෙච්ච බලපෑමක් ගැන සලකා බලන්න නැත්තම්. ඔබ මේ ක්ෂේත්‍රයේ දෛනිකව නියැලී ඉන්න පුද්ගලයෙක්. COVID-19 වසංගතයේ ඌදර නිසා මොකද්ද මේ ක්ෂේත්‍රයට, මේ දැව භාණ්ඩ ක්ෂේත්‍රයට වෙච්ච බලපෑම? මේ කොවිඩ් වසංගතය නිසා අනිකුත් කර්මාන්තවලට වගේම දවස් ආශ්‍රිත කර්මාන්තයටත් විශාල ඍණාත්මක බලපෑමක් සිදු වුණා. ආදායම අහිමි නිසා සේවක වැටුප් ගෙවීම, සැපයුම් කරුණු ගෙවීම අනිත් ප්‍රශ්න වෙනින් අයට ඇතිවෙච්ච ප්‍රශ්නම ඇති වුණා. නමුත් යම් කිසි මට්ටමකට විශේෂයෙන්ම මේ ඉන්ටීරියර් කර්මාන්තය සහ ලීවැඩ කර්මාන්තය අපි අනිත් ටුවරිසම් කර්මාන්තයත් එක්ක බලනකොට අපිට විශාල අවස්ථාවන් වගේ පැහැදිගෙන එනවා මේ తాවකාලික තහනමුත් එක්ක. මොනවද ඒ අවස්ථාවන්? අවස්ථාවල් කියන්නේ දැන් රජයේ සමහර තීරණයක් කරගෙන තියෙනවා සියලුම ගෘහ භාණ්ඩ දේශීයව ලබා ගන්න කියලා අපේ රජයේ ආයතනවල. ඊළඟට මේ තහනමත් එක්ක පුජ්‍යලික ආයතන වලටත් හුඟක් වෙලාවට අපේ දේශීය ෆර්නිචර් ලබා ගන්න වෙනවා. එතකොට ඒක නිසා අර වෙච්ච වැටීම ඇත්තටම අපි හරි විදියට කළමනාකරණය කරගත්තොත් මගේ තියෙන මේක රිදී රේඛාවක් වගේ වෙයි කියලා. මේ saying that amidst the dark clouds there is a silver lining for this furniture industry. Exactly. මිසන එතකොට අපි මෙහෙම ගත්තොත් දැන් ගොඩක් කට්ටියට පිටරට ට්‍රැවල් කරන්න බෑ. මාර්තු මාසේ වගේ ඉඳලා බොහෝ දෙනාට නෝමලි වසරකට සැරයක් පිටරට සාප්පු සවාරි ගිය කට්ටිය එයාලට යන්න බෑ. එයාලා ඔක්කොම ඉන්නෙත් ලංකාවේ. එතකොට එයාලත් ඒ මුදල් මේ ලංකාවේ ෆර්නිචර් ගන්න වියදම් කරන ප්‍රවණතාවයක් අපිට පේනවද? ඔව් අපිට පේනවා. අපේ අත්දැකීම් අනුව ඊළඟට තව එකක් තියෙනවා. අපි දැන් ඇමරිකන් චේම්බර් ඔෆ් කොමර්ස් කියන එක අපි සමග සාකච්ඡා කරමින් ඉන්නවා. යම් රටක් එක්ක තියෙන ගනුදෙනු සම්පූර්ණයෙන්ම නවත්තලා ප්‍රධාන පෙළ රටක තියලා ඒක ආසියානු වෙනත් රටවල් සමග ගනුදෙනු කරන්න පෙළඹී සිටිනවා ඇමරිකන් චේම්බර් ඔෆ් කොමර්ස්. එතකොට ඒගොල්ලන්ගෙන් ඒ ලැබෙන ප්‍රාග්ධනය සහ අපේ ඒ ප්‍රාග්ධනය සමග සමහර කර්මාන්ත ජොයින්ට් වෙන්චර්ස් හැටියට පටන් ගන්න එක ඊළඟට අපේ භාණ්ඩ අපනයනය කිරීමට විශාල මාකට් එකක් ඇති වෙන්න පුළුවන්. දැනටමත් වියට්නාමයේ සෑහෙන කොටසක් ග්‍රහණය කරලා තියෙනවා. ඒක ඉතා විශාල ප්‍රමාණයක්. US බිලියන 4කටත් වැඩි කියලා කියන්නේ මේ වුඩ් සෙක්ටර් එකේ ප්‍රමාණය. අපි මූලික සාකච්ඡාවලදී
American Chamber of Commerce එක AmCham කියලා එකක් කියන්නේ. ඒකත් එක්ක සාකච්ඡා කරලා අපිට තේරුම් ගියා. ඒතකොට මේ AmCham මහා පරිමාණයෙන් මේක දැන් අපි හැබැයි මේ ඇමරිකන් මාකට් එකට යනවා නම් අපි අර මුලින් කිව්වා වගේ processed food පාවිච්චි කරන්න ඕන, technological improvements කරන්න ඕන. මේවට දැන් ලෑස්ති වෙලා යන්න ඕන. ලොකු පසුබිම් වැඩ කොටසක් තියෙනවා. අපි ඒ වගේ ඒ foreign markets අල්ලන්න යනවා නම් දැන්ට තියෙන එක විශාල වශයෙන් වැඩි කරන්න පුළුවන් අපිට අවස්ථාව තියෙනවා. ඒකට අපේ කර්මාන්තශාලා හිමියන්ටත් අපි හැමතිස්සෙම කියන්නේ නවීන තාක්ෂණය කරා යන්න, නවීන යන්ත්‍ර සූත්‍ර කරා යන්න, පුහුණු කිරීම කරා යන්න. මම මෙහෙම අහන්න කැමතියි. දැන් ඔබ සඳහන් කරා මේ වියට්නාමය කියන එක. දැන් මේ ගෝලීය වෙළඳපොලේ ලොකු ජයග්‍රාහකයෙක් තමයි වියට්නාමය. අපිට පේනවා ඕනම ක්ෂේත්‍රයකට අද මේ වෙනකොට. දැන් මම ඔබෙන් අහන්න කැමතියි දැන් වියට්නාමය කියන්නේ ලංකාවට පස්සේ මේ වගේ බොහෝ ක්ෂේත්‍රයන් වලට එන්ට වෙච්ච රටක්නේ. ඔවුන් තාක්ෂණය පැත්තෙන් ඒ ගෝලීය අවශ්‍යතා අනුව හැඩගැසීම පැත්තෙන් අපි කියනවා being market ready. ඒ පැත්තෙන් මේ ක්ෂේත්‍රය ඔබට පේනවද ඔවුන් අපිට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා? මේ ක්ෂේත්‍රයේ ඒගොල්ල මම හිතන්නේ අපේ මට්ටමේම තමයි ඉන්නේ. නමුත් බොහොම ඉක්මනට ග්‍රහණය කරලා තාක්ෂණය ග්‍රහණය කරලා මොකද රජයනොත් විශාල සහයෝගයක් දෙනවා. අනිත් එක මම හිතන්නේ අර ඔබ කියන්නේ අපිට දශක කිහිපයක් ගිය ගමන ඔවුන් වසර කිහිපයකින් ආවා කියලා. වසර කිහිපයකින් ආවා. මම හිතන්නේ තීන්දුව ගැනීමේ පහසුකුත් වෙන්නේ සමහරවිට ඒකපාක්ෂික ක්‍රමයක් නිසා බොහෝ විට ඒක ගන්න පුළුවන් වෙනවා. ගොඩක් රිසෝසස් උත් තියෙනවා අනිත් එක රටේ. රිසෝසස් තියෙනවා ප්‍රමාණයත් වැඩි. නමුත් අපිටත් හරි විදියට මේ වෘත්තීය ගරුත්වය අපේ කාර්මිකයන්ට ලබා දෙනවා නම් දැන් උදාහරණයක් හැටියට I can call myself a carpenter because I had you have no shame in that. No shame in that. You're proud of it. So I am proud of. I am an incorporated engineer. I am member of the Sri Lanka Engineering Council. I am a carpenter. I am a professionally qualified carpenter, obtained technical teacher certificate in wood technology from German government. My question is, can the average carpenter go out there in the economy, in the country and proudly say, I'm a carpenter and get a similar prestigious outlook in our society? We have to develop that mentality in the district, mentality in the country, and always consider now the government recently implemented that NVQ system. Yes, National Vocational Qualification. National Vocational Qualification system. That has to be developed further with more theoretical inputs also and more practical inputs. So the government should, together with the industries, as an example, when they are placed in industry, they can pay something for them actually because they are coming from at least an allowance. The allowance, downtrodden circumstances. Because of that, the government should intervene and the private sector also should help these young people to continue their vocational education. So as you very correctly said, due to COVID-19, yes, there is a lot of opportunities amidst all the challenges, but there's a lot of background work that needs to be done, and especially as a country, not only for wood-based industries, I believe, and I'm sure you will also agree with me, we need to make sure we respect every profession. ඕනම වෘත්තියකට ඒ නියමිත ගරුත්වය ලබා දුන්නොත් එහි ඉන්න වෘත්තිකයන් දිරිමත් වෙනවා. ඒක හින්දා මම හිතන්නේ මේ ක්ෂේත්‍රය විතරක් නෙමේ චන්න මහත්මයා ඕනම ක්ෂේත්‍රයක ඉදිරි ගමනට රටක් විදිහට අපිට දායක වෙන්න පුළුවන්. ඒ ක්ෂේත්‍රයට නිසි ගරුත්වය දීලා ඔවුන්වත් වෘත්තීය වේදීන් විදිහට දැකලා ඒ ගරුත්වය දෙන එකෙන්. මිස් චන්න මම ඒකට පොඩි උදාහරණයක් කියන්න. උදාහරණයක් හැටියට මම ජර්මනියෙන් දෙද්දී මේ මම කාපෙන්ට්‍රි ඉගෙන ගන්න එකේ දත් දොස්තර නෝන කෙනෙක් හිටියේ. ඩෙන්ටිස්ට්. ඩෙන්ටිස්ට් ලේඩි කෙනෙක්. දැන් එතකොට මම ඇහුවා මොකද මේ ආවේ? මෙයා කිව්වා මේක මේ හරි පිළිකුල් සාගත රාස්සාව කට්ටාත දාන්න තියෙන හැමතිස්සෙම. එතකොට මේක එහෙම නෙවෙයි මම මොකක් හරි නිර්මාණයක් කරනවා කියලා she became a carpenter. ඊට පස්සේ මේ ලංකාවට ආපු වෙලාවේ මමත් දෙසරයක් විතර මාව බලන්නත් ආවා කතා කරලා ආවා. එතකොට එයා හිතන්නේ කාපෙන්ටර් කෝස් එක හොඳයි ඩෙන්ටිස්ට් කෙනෙකුට වඩා. ඒගොල්ලන්ගේ මානසිකත්වය මම කිය. ඒ නිර්මාණ ශිල්පී භාවයට ඔවුන් කැමති. Let's talk about a very important related industry to this furniture sector, that is interior designing. Now, what is the potential for interior designing in Sri Lanka? We see this to be a $1 billion industry worldwide in markets like USA. But what about the impact, or rather the potential for this in Sri Lanka? In other words, if there is a son or a daughter who wants to become an interior designer, and if the parent is worried and watching this program right now thinking, is there potential in this industry? Should I allow my son or daughter to be an interior designer? What is your answer to them? So I would just like to give you a basic
definition about interior designing. It is Please. the process of planning interior space to suit the needs of the client and adding beauty to it. A lot of subsectors in the industry contribute to the interior design. It is not only furniture manufacturing, partitioning, ceilings, wall paneling, installation of data, power, voice, cabling, air conditioning, lighting, blinds, curtains, then comes, about 30% furniture, beds, wardrobes. So now the trend in the private sector as well as in the government sector is asking the services of interior designers, qualified interior designers and architects. So there is a demand. There is a big demand. No. Not only in this country, there are various other countries. I visited Bangladesh recently, and there is a big opportunity for us to invest there. So we were there for about 6 days, and this is a very good opportunity. And everyone, even individuals, want their bedrooms, study rooms, living rooms to be planned. Correct. So there's a very big demand. I will ask the younger generation who wants to join these courses to join, and get also the practical experience with some industrial training. What is your advice to them if they enter in the industry? What should they be ready for? They should, in addition to the concepts, interior design concepts and all that, they should also be technically sound. So they should be able to, understand the ergonomics of furniture and various lighting systems and all that, because now they should... Ergonomics mean making the furniture and the spaces more healthier and safer. Safer, exactly. Now say as an example, writing table, it is 750 or 762 or something like. The height should be limited to that. Right. The pantry cupboard, the height should be, base cupboard 850 to 900 according to the heights of our people here. Correct. So they should know the basics of ergonomics and also the machines used for making this furniture. So not only to know the designing part, but also to know what's happening behind the curtain. That's what you are saying. Exactly. Don't limit yourself only saying, okay, I'm a designer, I only do the creative part. No, go to the basics. But they should be able to do detailed drawings, detailed drawings, giving the details to the manufacturers. Correct. Mr. on a final note, let's talk about technology. අපිට අද ලෝකේ තාක්ෂණයේ හින්දා බලපෑමක් ඇති නොවුන ක්ෂේත්‍රයක් හොයාගන්න බෑනේ. ඒක හින්දා දැන් මේ ක්ෂේත්‍රය ගත්තත් මේ දව ආශ්‍රිත මේ ක්ෂේත්‍රය අපි කියනවා ෆර්නිචර් සෙක්ටර් එක, ඉන්ටීරියර් ඩිසයිනින් මේ වගේ ක්ෂේත්‍රයන් වලට තාක්ෂණයේ හින්දා මොනවද ඇති වෙලා තියෙන බලපෑම? එහෙම නැත්නම් මම මෙහෙම අහන්න. මොනවද මේ ක්ෂේත්‍රයට වැඩියෙන්ම බලපාන නවීන තාක්ෂණයන්? පළවෙනි කාරණා කීපයක්ම අපිට මේ සම්බන්ධව සඳහන් කරන්න පුළුවන්. පළවෙනිම එක තමයි යන්ත්‍ර සූත්‍ර. යන්ත්‍ර සූත්‍ර සහ යන්ත්‍ර සූත්‍ර වලට අවශ්‍ය ආයුධ නියමාකාරයෙන් තෝරා ගැනීම. මොකද විවිධ කාර්යයන් සඳහා දැන් උදාහරණයක් ගත්තොත් අත් කියතක් ගත්තත් අපි හරස් කපන කියත නෙමෙයි මාංශය දිගේ කපන්න පාවිච්චි කරන්නේ. යන්ත්‍ර වලටත් ඒවා පොදුයි. යන්ත්‍ර වල මැෂින් ස්පීඩ්ස් තියෙන මොන ටූල්ස්ද හොඳ. දැන් උදාහරණයක් ගත්තොත් හුඟක් පෑන්ටි කබඩ් කට්ටියට උදාහරණයක් තියෙනවා ප්‍රශ්නයක් මේ ෆෝමිකා නැත්තම් හයි ප්‍රෙෂර් ලැමිනේට් සලවන්න ගියාම ධාරේ කැඩෙනවා. එතකොට ඒ සඳහා මොන වගේ කියත්තලයක්ද සුදුසු. එතකොට තියෙන කියත්තලේ තියෙනවා නම් ඒක කොහොමද පාවිච්චි කරන්නේ? මම මේ මුගක් ටෙක්නිකල් යනවත් දන්නේ නැහැ. එතකොට කියත්තලේ ඕනම කියත්තලකින් ටිකක් උස්සලා කැපුවාම උඩ ධාරේ ලස්සනට එනවා. ඒවා මේ උඟක් පොත්පත්වල දිනු රටවල. ඔබ කියන්නේ තාක්ෂණයේ තිබුණට විතරක් මදි ඒක පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. මම මෙහෙම අහන්නම්ද අපි ගත්තොත් 3D printing. දැන් ඒ වගේ තාක්ෂණයන් උත් අද භාවිතා වෙනවද මේ ඉන්ටීරියර් ඉන්ඩස්ට්‍රි එකේ? ඔව් විශේෂයෙන් උඟක්ම භාවිතා වෙනවා. දැන් 3D printing වලට 3D images වල walking 3D images වලට 3D walking එකක් දෙනවා ඩිසයින් කරන කලින් දෙනවා. අපි ලොකු ප්‍රොජෙක්ට් එකක් ගන්න ඉස්සලා සමහර අය ඉල්ලනවා. ඒ ප්‍රොජෙක්ට්ස් විශේෂයෙන්ම ලොකු ප්‍රොජෙක්ට්ස් වලට ඒක ඉල්ලනවා. ඒතර අපි ඒක දෙන්න ශක්තියක් නැත්නම් අපිට මේ වැඩේ ලැබෙන්නේ නැහැ. එතකොට ඊළඟට බලනවා ඉන්න හවුස් ෆැසිලිටිස් තියනවද, ඉන්න කාර්මිකයෝ කොහොමද, ඒ වගේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඉන්ටීරියර් අපි කරපු ප්‍රොජෙක්ට්ස් වල කොහොමද ප්‍රගතිය කොහොමද, ඒ වගේ විශාල කාරණා ටිකක් තියෙනකොට යන්ත්‍ර සූත්‍ර, එතකොට ශිල්පීය දැනුම තියෙන කාර්මිකයෝ,
එතකොට උදාහරණයක් හැටියට දැන් මේ ට්‍රේනින් කියන එක තියෙනවා රීට්‍රේනින් ෆර්දර් ට්‍රේනින් කියලා. රීට්‍රේනින් කියන්නේ අපි එක කරනවා සමහරවිට යම්කිසි කාර්මිකයෙක් කියන වඩු කාර්මිකයෙක්. රීස්කිලිං වගේ. රීස්කිලිං වගේ. ඒගොල්ලන්ට පාර්ටිෂන් ගන්න පුරුදු කරනවා. ඔව්. පාර්ටිෂන් ගන්න පුරුදු කරනවා. ඒසොර මල්ටි ස්කිල්ස් මිනිස්සු යම්කිසි ප්‍රමාණයකට. ඔබ කියන්නේ මේ නව තාක්ෂණ එනකොට ඒකම ඉන්න කාර්මිකයන් අපි දිනු කරන්න ඕනේ දැනුමත් සමග. ඔව්. සමහර අය තියෙන ක්ෂේත්‍රෙම ෆර්දර් ට්‍රේනින් කරන්න ඕන. ඔව්. සමහර අය රීට්‍රේනින් කරන්න ඕන වෙනින් වෘත්තියකට ඊට අදාළ වෙන වෙනත් උපවෘත්තියකට. මිසන්න දැන් අපි ගත්තොත් මේ සෙට් එකේ දැන් අපි ඉන්ටීරියර් එකක් ඩිසයින් කරනකොට යම් උපාංග අපි ඉස්සර හදනවනේ. දැන් අපිට තියෙනවා 3D printing. දැන් අපිට මේ වෙනකොට මේ ලෝකයේ පළවෙනි සැරේට 3D printed village එකක් මේ ළඟදී ඔය බටහිර ලෝකයෙන් අපි දැක්කා එනවා. ඉතින් ඔබ හිතන විදිහට දැන් ඒ වගේ ඔය ඒ ස්පේස් එකට ඕන කරන දේවල් කෙලින්ම print කරන එකක් දැන් සිදු වෙනවද? දැන් සිදු වෙනවා. අපි විශේෂයෙන්ම ඉන්ටීරියර් කර්මාන්තවල ඉන්ටීරියර් කර්මාන්ත ශාලා තියෙන ආයතනවල මේක සිද්ධ වෙනවා. මේකට ඒතකොට අනික් කර්මාන්ත වලටත් මේක මම කිව්වා වගේ විශාල ස්කෝප් එකක් තියෙන නිසා මෙහි විතරක් නෙවෙයි වෙනින් රටවලත් මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන. මිස්ටර්න අවසාන වශයෙන් මම අහන්න කැමති අපිට පිටරටවල පේනවා බොහෝ වෙබ්සයිට්ස් තියෙනවා මේ ෆර්නිචර් බයින් වලට විතරක්. ඒ කියන්නේ කට්ටිය ඇවිල්ලා පින්තූරේ දැකලා වුන් ලෑස්ති ඒ ලොකු වියදමක් දරලා ඒ ෆර්නිචර් එක ඕඩර් කරන්න. ලංකාවේ පාරිභෝගිකයා සූදානම්ද වෙබ්සයිට් එකකින් ඔබේ අත්දැකීමෙන් වෙබ්සයිට් එකක් නැත්නම් Instagram Facebook page එකක් හරහා ඒ වගේ ඕඩර් එකක් ලබා දෙන්න ලංකාවේ පාරිභෝගිකයා ලෑස්තිද ඔබේ අත්දැකීමෙන්? ඔව් දැන් විශේෂයෙන්ම දැන් ඉස්සර වගේ ෂෝරූම්ස් වලට දිගටම එන්නේ නැහැ. එකක් දෙකක් ඇවිල්ලි ඉවරලා ඊට පස්සේ දැන් අපේ ගත්තොත් එහෙම ඩිජිටල් මාකටිං කියන එක ඉතා විශාල වශයෙන් දියුණු වෙලා තියෙනවා. දැන් හුඟක් පාරිභෝගිකයෝ කෙලින්ම අපේ වෙබ්සයිට්ස් වලින් ඒකින් තමයි කර්මාන්තකරුවන්ට කියන්නේ තමන්ගේ වෙබ්සයිට් දියුණු කරගන්න. නැත්නම් WhatsApp වලින්. ඒ වගේ හැම දෙයක්ම ඒ ඩිජිටල් දැනුම ලබා දෙන ක්‍රමය. ඒක විශාල වශයෙන් වැඩි කරන්න ඕන. අනිත් අපිට පේනවා බොහෝ කාර්මිකයන් දැන් ඔවුන්ගෙන් එක සැරයක් අපි යම්කිසි දෙයක් ඕඩර් කරාට පස්සේ ඔවුන් අපේ නම්බර් එක තියාගෙන ඔවුන් අලුත් දෙයක් හැදුවට පස්සේ ඔවුන් බොහෝ විට ඒකේ පින්තූරයක් අරගෙන වීඩියෝ එකක් හදලා WhatsApp කරලා ඔවුන් කියනවා මේ බලන්න මෙහෙම එක්කුත් මම හදනවා කැමති නම් කියන්න. අර ඒ වගේ රිලේෂන්ෂිප් බිල්ඩින් එක අනිවාර්යෙන් වෙන්න ඕන කස්ටමර් එක්ක නේද? ඔව්. ඒකත් ඇත්ත. ඒ වගේ මට එකක් කියන්න මතක පරිණත විශේෂයෙන්ම මේ අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔය පෙළමයින් බෝඩ් වගේ දේවල් ෆිටින්ග්ස් වගේ දේවල්ට තියෙන ටැක්සස් වලට ආණ්ඩුව කන්සෙෂන් එකක් දෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි සමහරලාට බජට් එකට ඉස්සෙල්ලා හින්ජ් එකක් නැත්නම් සරණේරුව හදන්න ගිහුවම සමහරලාට කියනවා ලංකාවේ හදනවා කියලා. ලංකාවේ ඒ කන්සීල් හින්ජස් කියන ස්පෙෂල් ඒවා හදන්නේ නැහැ. එතකොට මේවා ගැන උගාක්ම මේ අපන ආනයනේ තහනම් කරනකොටත් අපි වගේ යම්කිසි දැනුවත් අයගේ අපේ ආයතන වගේ අහලා මේක තහනම් කළ යුතු දෙයක්ද නැති දෙයක්ද කියලා විමසනවා නම් ඒ නිවැරදි පිළිවෙල ගත යුතුයි. ඉතාම වැදගත්. අපේ මාතෘකාව වුණේ අද දව ආශ්‍රිත භාණ්ඩ සම්බන්ධයෙන්. මොකද්ද මේ ඉදිරි ගමන රාජ්‍ය ප්‍රතිපත්ති විදියට මොන වගේ ප්‍රතිපත්තිද අපි ගත යුත්තේ මේ ක්ෂේත්‍රය තවත් ශක්තිමත් කිරීමට? ඒ වගේම නව පාරිභෝගිකයන් ඔවුන් මොන වගේ දේවල්ද ඉල්ලුම් කරන්නේ සහ ලෝකයේ ජය ගන්න නම් මෙම ක්ෂේත්‍රයෙන් අපි මොන පියවරද ගත යුත්තේ? මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා Channa Wijesekara Mahatmata අපිට සම්බන්ධ වුණාට. Channa was a very insightful discussion and thank you very much. You brought in facts, you brought in numbers. I would say you said you are a carpenter and like how you structured your answers and your points today, I'm quite sure when you structure your furniture, it's pretty strong and the kind of furniture our country needs. Thank you very much for joining us today. Thank you very much. With that, we wrap up today's episode of Biznomics. This is your weekend discussion of the latest in the Sri Lankan business and economic landscape. This is Biznomics. I will see you with the next episode.